තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අද දුරස්ත භාවනා වැඩමුළුවේ 3 වන දිනේ ප්‍රශ්නෝත්තර වාරය ආරම්භ කිරීමට ඔබ වහන්සේගේ අවසර. හරි. අද අපට ප්‍රශ්න 16ක් ලැබිලා තියෙනවා. ඒකෙන් ප්‍රශ්න 3ක් මෙල්බර්න් වලින්. ප්‍රශ්න 6ක් සිඩ්නි වලින්. එක ප්‍රශ්නයක් තියෙනවා බ්‍රිස්බන් වලින්. තව ප්‍රශ්න 6ක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඔන්ලයින්. ඒ කියන්නේ ඊමේල් සහ Google form එක through. හරි. මම මුලින්ම ආරාධනා කරනවා සිඩ්නි නුවර ප්‍රශ්න ඉදිරිපත් කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ලිඛිත ප්‍රශ්න 4යි. වාචික ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරන්න ඉන්නවා. පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට අවසර. හරි. අවුරුදු 2ක පමණ කාලයක් භාවනාවේ නිරත වන අයෙක්මි. අධ්‍යයන පෙරවරුවේ සුදුසු ස්ථානයක් සොයා සතිමත් සක්මන ආරම්භ කළෙමි. මුලින් පාදයේ බිම ස්පර්ශ වීම ආක්‍රමණය කරගෙන සක්මන ආරම්භවද ටික වේලාවකට පසුව નિરાයාසයෙන් පීවර තබන ඔහි පිටින් ප්‍රකට ඔහි ඇවිදින බවක් දැනුනි. වරින් වර කුරුළු නාද ගස් පලන් සැලවීමේ ඇසුනද සිත විසිර ගියේ නැත. මෙලෙස සතිමත් සක්මනේ විනාඩි 20ක් පමණ යෙදී සිටින අතර සතුන් දෙදෙනෙකු පිටින් ප්‍රකට කුඩා දරුවන් මා ඉදිරියෙන් පාර හරහා ගියේ. මා මදක මගේ සිත සතුන් දෙදෙනා ඔසේ විසිරී යන බව මට වැටහුණි. අගේ පාඩුවේ නැවත සක්මන් සක්මන්ට යොමු කර පැය භාගයක් පමණ සක්මනේ නිරත විය. විසිරී ගිය සිත නැත මූල කර්මස්ථාන ආවිත සියුම් සතුටක් මා තුළ ඇති විය. පරයන්ක භාවනාවක් කියන්නේ ඔව් කියන්න. ඔව්. උපදින පරයන්ක සඳහා පාසු ලෙස වාඩි වූ යෙමි. එක වේලාවක් ශරීරය ගැන මෙහි කරමින් සිට හුස්මට සිත යොමු විය. ආස්වාසයේ පමණක් ප්‍රකටව දැනුනි. මෙසේ විනාඩි 20ක් පමණ සතිමත් පරයන්කේ සිටින විට ආස්වාසයේද සියුම් වී ගියේ. ඊටම නොදැනෙන ආස්වාස ප්‍රස්වාස යෙදෙමින් සිටින විට ධනයිසේ වේදනාවක් ප්‍රකට විය. ඒ නිසා ඉරියව් මාරු කර නැවත හුස්ම රැල්ල වෙත සිත යොමු කෙරුවෙමි. මෙලෙස තවත් විනාඩි 30ක් පමණ සතිමත් පරයන්කේ ගත කෙරුවෙමි. භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පදමි. සේවාන් කරනවා. ඔව් මෙතන යන විදිය හොඳයි. මෙතනදී අපි බලෙන් මාක් කරේ බරපතල අන්දමින් කිරීම මුකුත් දෙක අවශ්‍ය නැහැ. මේ යන විදිහටම යන්න දෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිත දරදඬු කළා අරමුණේ එල්බ ගැනීමකට අරමුණ බරපතල අන්දමින් නිරීක්ෂණය කිරීමකට යොමු කළොත් ඒකත් වැරදි. ඒ වගේමයි මෙතෙන්ද නින්දට වැටුනොත් උදාසීන වුණොත් වැඩේ අත්හැරලා දැම්මොත් ඒකත් වැරදි. ඒ නිසා මේ යන විදිය හොඳයි. මෙතෙන්ට මේ කරන විදිහට තව ටිකක් කෙරෙන අන්දමින් අනුග්‍රහයක් දක්වන්න තමයි තියෙන්නේ. තමන්ගේ ෂෙඩියුල් එක දිගට කරගෙන යන්න, කාලසටහන හොඳට කරගෙන යන්න යන විදිය හොඳයි. සමහරවිට ඊළඟ වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍ය භාවනා වැඩසටහන 3 වෙනි දිනේ සක්මන. අද උදෑසන පෙරළු 4 සහ 5 කාලයේ ඉස්සර පරිසරය තුළ සක්මන් කරගෙන ගියේ. වම දකුණ වශයෙන් මෙනෙහි කිරීමක් නැත. දකුණ තබන විට වම් පාය එසවීම දැක්කෙමි. වම තබන විට අවධානය යොමු දකුණු පාය එසවීමේ රටාව කෙරෙහිය. මෙලෙස විනාඩි 20ක් පමණ කිරීමේදී නිදිමතක් වැනි අලසක් මතුවත් ඒ දරාගෙන පැයක් සක්මන් කළෙමි. අද දින පැවති අනිකුත් සක්මන් වාරවලදීද මෙම අත්දැකීම දිගටම පැවැත්වුවෙමි. දෙපා පොළව ගැටීම වෙනුවේ දෙපා පොළව ගැටීම හිත යොමනවා වෙනුවට එයින් ආවරණය වෙන අවකාශයේ වෙත අවධානය යොමා සක්මන් කළෙමි. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් උපදෙසක් ලබා ගැනීමට කැමැත්තෙමි. දෙපා යොමු කරන ස්පර්ශයට අවධානය යොමු කරනවා වෙනුවට අවකාශයට අවධානය යොමු කරනවා. එහෙම කිව්වොත් හරිද? ආවරණය වෙන අවකාශයේ වෙත අවධානය යොමා සක්මන් කළේ. මොකද්ද ආයි කියන්නේ? දෙපා පොළව ගැටීමේ වන ස්පර්ශය වෙනුවට එයින් ආවරණය වන අවකාශයේ වෙත අවධානය යොමා සක්මන් කළේ. කමක් නැහැ.
හැබැයි දැන් ඔතෙන්දී අවකාශය කියන එක ගත්තොත් ටිකක් සාමාන්‍යයෙන් විපස්සනාවට ගන්නෙ නැති මේ ප්‍රදේශයක්. දැන් අපි උග ගැඹුරටම ගත්තොත් ආකාශ ධාතුව කියලා කියන්න පුළුවන්. ආකාශ ධාතුව සාමාන්‍යයෙන් අපේ විපස්සනාවකට නම් ගන්නෑ නැහැ. ඒක අමාරුයි. ඒ වෙනුවට අපි ඍජු සතර මහා ධාතු කොටස තමයි සාමාන්‍යයෙන් ගන්නෙ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඒ නිසා මෙතෙන්දී මම දන්නේ විශේෂත්වයක් මොකද කියලා අපි මේ විශේෂයෙන් අවකාශය අධ්‍යා බලන්න උත්සාහන්ත වෙන්නේ. මොකද ඊට වඩා හරි ඍජුයි මේ අපි ඉස්සරහින් තියාගන්න ඍජු අත්දැකීම. පොළවේ පාදයක් වදිනකොට අපිට එතන ඍජු අත්දැකීමක් තියෙනවා. එතන තද ගතියක් දැනෙනවා. රළු ගතියක් දැනෙනවා. උණුසුම් ගතියක් දැනෙනවා. සිසිල් ගතියක් දැනෙනවා. ඕන කෙනෙකුට ඒක තේරෙනවා. ඉතින් අන්න මේ ඍජු අත්දැකීම තමයි අපි ඉස්සරහින් තියාගන්නේ. ඉතින් එතෙන්දී හරි පහසුයි. ඒ කියන්නේ දැන් පාදයක් පොළවේ වදිනකොටම අපේට පුංචි සිග්නල් එකක් එනවා. අන්න එතනට අපේ අවධානය යොමු කරන්න කියලාත්. ඒතර හිත පිට ගිහිල්ලා එහෙම තියුණා නම් අපිට ෂණිකව ඒ අවශ්‍ය තැනට අවධානය ගන්නත් පුළුවන්. ඒ වගේම මේ දැනිච්ච ස්පර්ශයේම තමයි විකාශනයක් අපි දකින්නේ. මේ තද ගතිය, මේ රළු ගතිය, මේ උණුසුම, මේ සිසිල. මේවට මොකද වෙන්නේ? ඉතින් එතකොට මේවැය හැසිරීම දිහා තමයි අපිට ඉස්සරහට නිරීක්ෂණය කරන්න තියෙන්නේ. ඉතින් එතකොට ඒවා නිරීක්ෂණය හරහා තමයි අපි තුල යම් නුවණක් වැඩෙන්නේ. මොකද ඒවායේ හැසිරීම තුල නැත්නම් ඒවා හැසිරෙන ආකාරය තුල පෙන්눔 කරන යම් ස්වභාවයන් පෙන්눔 කරන ඒගොල්ලන්ගේ යම් රටාවන් අපි තේරුම් ගන්නවා. ඒ හරහා මෙන්න මේගොල්ලන්ගේ තියෙන අනිත්‍ය ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, මේ වගේ විවිධ ඒ ගති ලක්ෂණ අපිට පේන්න පටන් ගන්නවා. ඒ නිසා මේ අපි තෝරාගත්ත අරමුණු හරිම සරල අරමුණු එකතකින්. හරි ඍජු අත්දැකීම්, ඍජු අරමුණු. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන එක හොඳයි කියලා හිතනවා. ඊළඟ වර්තාව දැසු පරිලෙක ආරම්භයේදීම ආස්වාද ප්‍රාසරණ වැටීමක් නැති බැවින් ක්‍රමයෙන් කාය වෙත හිත යොමු කෙරෙමි. සුළු නිර්මල ගතියකින් පසු නැවත අරමුණක් නැති ස්වභාවයේ හිත පවත්වාගෙන ගියෙමි. මෙලදාමෙන් ඒ අවකාශයේ ගැසී මතුවිය. ඒ සිත පවත්වාගෙන යාමේදී වෙනදාට වඩා යම් ලොකු බවක් ඉස්විය. ඒ ඥාන විශ්වාසයෙන් යොදෙන්නේ ටික වේලාවකදී හිත ඒ සමග සම්බන්ධ වූ බවද දැනුනි. යම් ප්‍රමාණයක කාන්තිමත් බවක් දිස්විය. පරයන්කේ වාඩි වී සිටීම පහසු බවක් මද සතුටක්ද දැනුනි. බොහෝන්සිර තෙරුවන් සරණේ නිරෝගී සුවය පතමි. හිතේ යම් එකඟතාවයක් වර්ධනය වෙනවා. හිතේ සමාධිමත් බවක් වර්ධනය වෙනවා. නීවරණ පහවීමක් පෙන්වු කරනවා. හිතේ සමාධිය දියුණු වෙනවා. ඉතින් ඒක වැරද්දක් නැහැ. සක්මනේදී පුළුවන් තරම් සතිය ඉස්සරහට ගන්නත් උත්සාහන්ත වෙන්න. එතකොට අපිට මේ පැති කීපයක් ගැන අවධානය තියාගෙන ඒ ඔක්කොමලා සමබරව අරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හිත මේ ඇවිදින එකේදී සක්මනේදී පුළුවන් තරම් එතන සිහිය පිහිටවන්න, එතන පාදයේ, එතන ස්පර්ශයේ, එතන ධාතු ලක්ෂණයේ සිහිය පිහිටවන්න උත්සාහන්ත වෙන්න. එතකොට අපිට සතිය, සම්පජඤ්ඤය මේ ගමනට එක්කාසු කරගන්න පුළුවන්. හොඳයි. මයි ලිඛිත වාර්තා සවිනාස හරි. දැන් අනිත් යෝගීන්ට ප්‍රශ්න කීපයක් ඉක්මනට. හොඳයි. භාවනා දෙකින් වාර්තා සිහිකීමට ප්‍රශ්න පොඩ්ඩක් මට හිමින් ඇහුනේ. හරි කියන්න බලන්න. භාවනා දෙකපාර අතාවක් ඉදිරිපත් කිරීමට අවසරයි සායනස. හරි හොඳයි. පාරයන්ක භාවනා සායනස මූලික කමටහන ආශ්වාස ප්‍රාශ්වාසය භාවනාව පටන් ගන්නකොටම හොඳට ආශ්වාස ප්‍රාශ්වාසය දැනෙනවා. ප්‍රාශ්වාසයේ වෙනස මුලමඳාග හොඳට තේරෙනකොටම විනාඩියකින් දෙකකින් සියුම් වෙලා නැති වෙලා යනවා. එතකොට ඊට පස්සේ අවකාශයේ ටික වෙලාවක් ඉන්නකොට ශරීරයේ ඉරියව්වට තමයි අවධානය යොමු වෙන්නේ. ඉරියව්වේ ධාතු ලක්ෂණ තැන් වල දැනෙනවා. ඒකට තැනක් කියන්න බෑ. ඒ ධාතු ලක්ෂණ වල හැබැයි මොඩ විදිය ස්වභාවයක් තමයි තියෙන්නේ. ඔයිට කලින් වතාවල සායනාංශ ධාතු ලක්ෂණ ඉතාමත්ම හොඳට කැපී පෙනුණා. ඒ කියන්නේ සමහරලාට කායක පරයන්කේ එක ධාතු ලක්ෂණයක් පමණක් වගේ දැනෙන අවස්ථාවලුත් තිබුණා. හැබැයි මෙතනදී එහෙම වෙනස්කම් ගොඩක් තේරෙන්නේ. හැබැයි තේරෙනවා තද ගති, කුණුසුම් සිසිල් ඒ වගේ තැන් වල ශරීරය.
එතකොට ඒ ධාතු ලක්ෂණ හුස්ම ගෙවිගේ අවකාශය එතකොට ඉරියව්ව ඒට අමතරව සායනස මේ sound of silence උත් ඇහෙන්න ගන්නවා. ඒ ඔක්කොම එකට නිකන් මේ සැලඩ් එකක් වගේ එක ගොඩට තියෙනවා. හැබැයි උතන සායනස ටිකක් ඉන්න අමාරු විනාඩි 10ක් විතර. ඉන්නකොට මේ ශරීරයේ ඉරියව්වේ සියුම් චලනයක් තේරෙන්න පටන් ගන්නවා. හරි. ඒතකොට ශරීරය දැනෙන්න පටන් ගන්නවා. ඒකට මෙහෙට ඉස්සරහට පස්සට ඒ වගේ එහෙම තමයි ඊළඟ විනාඩි පැය භාගයේ පරයන්ක ඉවර වෙනකම් ගත වෙන්නේ. එතකොට මට තේරුනේ ස්වාමීන් අරක මේ ගැන තියෙන අකමැත්ත නිසා වෙන්න ඕනේ වෙන මොකක් හරි ඉරියව්වකට වගේ අවධානය යොමු වෙලා පරයන්කේදී කන්ටිනියු. මොකද සමහරලාට දැන් පැය භාගයකින් විතර වේදනාවක් එම් මතුනොත් ස්වාමීන් අර ඉරියව්වේ චලනයන් ඔක්කොම නවතිනවා. ඒ කියන්නේ හොඳ අරමුණක් ආව ගම කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔක්කොම එක තියෙන එක විනාඩි 10 යනකොට හරි අමාරුයි. ඒ වගේ තත්ත්වයක් තමයි නැස තියෙන්නේ. ඒක නම් කෙලින්ම දැන් මේ බුදුරජාණන් වහන්සේ කියපු අවවාදයම තමයි මේ සුවංගට දෙන්න තියෙන්නේ. අර විවේකයේ අත්ත දූරමං කියන එක තමයි කරන්න තියෙන්නේ. දැන් අපේ හිත කැමති නෑ. හිත කැමති අරමුණක් එක්ක ඉන්න. හිත කැමති මොකක් හරි ඉවෙන්ට් එකක් එක්ක ඉන්න. යම් සංසිද්ධියක් එක්ක ඉන්න. නමුත් දැන් මෙතන අර සුරංග කිව්වා වගේ මෙතන නිකන් ඔක්කොම නිකන් සැලඩ් එකක් වගේපත් වෙලා. එකකවත් නෑ වෙන්වෙන්ව කැපිපෙනීමක් රේඛා ඒ සංඥා මාක්ස් ඒ මොකක්වත් නෑ. ඔක්කොම නිකන් එකට ගොජයක් බවට පත් වෙලා. එකම සැලඩ් එකක් බවට පත් වෙලා. එකම නිකන් කැඳ හැලියක් වගේ බවට පත් වෙලා. ඉතින් හරි බලන්න අප්‍රසන්න ගතියක් හිත ඒක පිළිකුල් කරන ගතියක් හිතට ඒකේ රසයක් නැති බවක් තමයි තියෙන්නේ. හැබැයි ඉතින් පොඩ ඔක හුරු කරගෙන යන්න. කියන්නේ හිත ඕකෙන් අයින් වෙන්න උත්සාහන්ත වෙද්දී අයින් වෙන්න ඉඩ දෙන්න. ඒ කියන්නේ දැන් මෙතෙන්දී අපි මෙතනින් අදහස් කරන්නේ නැහැ අරක ඇතුලේ හිත ගෙනහිල්ලා ඔබනවා කියලා. හිත ගෙනහිල්ලා ඒකේ තබනවා කියලා. ඒ වෙනුවට හිතන්න දැන් විවිධාකාර දේවල් දැන් තියෙනවා. සද්ද, රූප, ගන්ධ, සුවඳ, රස, ස්පර්ශ, සිතුවිලි, ධාතු ලක්ෂණ. ඉතින් මේ ඔක්කොම ඉතින් එක ගොජේට තියෙනවා. හැබැයි හිතට ඒ එකක්වත් අල්ලන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මේවා තිබුණාට අල්ලන්න අත්‍යවශ්‍ය නැහැනේ. නේද? දැන් මේවා තියෙනවා. හැබැයි හිතට හඳුනා ගන්න දෙන්න වෙනම එයාටම ආවේනික නිදහසක්. හැබැයි පිහිටි නැති සතියක්. එක තැනකවත් පිහිටගෙන නැහැ. නිකන් මෙහෙම කියන්න උදාහරණයක්කින් කියනවා නම් අපි හිතමු ඔන්න ගෙයක් තියෙනවා. ඒ ගෙදර දොරවල් 6ක් තියෙනවා. දැන් එතකොට දැන් ඒ ගෙදර අයිතිකාරයා ගේ මැද්දට වෙලා පුටුවක් තියාගෙන ඉඳගෙන ඉන්නවා. දැන් එක දොරකින් ඇවිල්ලා යාළුවෙක් කතා කරනවා යන් මේ අපි චිත්‍රපටියක් බලන්න යන් කියලා. ඉතින් මෙයා කියනවා නෑ මට උවමනාවක් නෑ කියලා එයාට යන්න කියනවා. ඔන්න තව යාළුවෙක් ඔන්න තව දොරකින් එනවා. එයා ඇවිල්ලා කියනවා නෑ ඔන්න හොඳ සංගීත සංදර්ශනයක් පටන් අර ගන්නවා ඔන්න අපි ඒක බලන්න යන් කියලා. නෑ ඒක බලන්න ඕනෙත් නෑ මට පොඩ්ඩක් විවේක ගන්න ඕනේ කියලා එයා ඒත් ඉන්නවා ඒක අර මේව කරන්නෙත් නෑ. ඊට පස්සේ හිතන්න තව එක්කෙනෙක් ඔන්න මොනවා හරි සෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා කියලා ඒක බලන්න කතා කරනවා. ඒක යන්නෙත් නෑ. ඊට පස්සේ අපි හිතමු මොනවා හරි දෙයක් ඔන්න හොඳ හෝටලයකින් කෑමක් කන්න යමු කියලා ඉතින් මේ කතා කරනවා. මැක්ඩොනල්ඩ් යන් කියයි. ඉතින් මම දන්නේ මැක්ඩොනල්ඩ් ඕගොල්ලෝ ඉතින් ලොකුවට ගණන් ගන්නවද කියලා. කොහොම හරි මොන තව කොහේ හරි යමු කියලා තව කවුරු හරි ආර්දනා කරනවා. ඉතින් ඒකට යන්නෙත් නැහැ. ඊට පස්සේ කොහේ හරි ඉතින් ඔන්න හොඳ ස්පර්ශයක් ලබන්න සම්බාහනයක් කරගන්න යමු කියලා කියනවා. ඒකට යන්නෙත් නැහැ. ඊට පස්සේ තව එක්කෙනෙක් ඔන්න මොකක් හරි දෙයක් අපි හිතමු ඔන්න මොකක්ද අර කියන්නේ මේ මනසින් හදාගත්ත දේවල් පෙන්වන තරක් ඔන්න මොකද්ද තියෙනවා අය ඔකත් බලන්න යමු කියලා කියනවා. ඒකට යන්නෙත් නැහැ. ඉතින් එතකොට දැන් මෙයාට පුළුවන් ඉන්න නේද? එයාට ඉන්න පුළුවන් ඕනනම් මැද්දට වෙලා ඒ එන ආරාධනා එකක්වත් පිළිගන්නේ නැතිව. හැබැයි මෙයා ගාව යම් පොටෙන්ෂල් එකක් තියෙනවා ඕනනම් ඒකකට යන්න. දැන් අර සුරංග කිව්වා වගේ වේදනාවන් වලට ඕන යන්න පුළුවන්. හැබැයි බැරිද මට නොගිහින් ඉන්න කියලා අන්න අපි බලනවා. රූප පේනවා, සද්ද ඇහෙනවා, ගන්ධ සුවඳ, රස, ස්පර්ශ, සිතුවිලි මේ ඔක්කොම තියෙද්දි එකකටවත් මගේ රුචිකත්වයක් දක්වන්න නැතුව, එකකටවත් මම ඡන්දෙ දෙන්නේ නැතුව මට පුළුවන් ද මැද්දට වෙලා ඉන්න. ඉතින් ඔතන තියෙන එක්තරා අන්දමින් අභ්‍යාසයක්. අපිට පුළුවන් ද මේ විවේක ස්වභාවයට
ඒ નિરાයාස ස්වභාවයට, निराකූල ස්වභාවයට, මොකක්වත් ඇසුරු නොකරන ස්වභාවයට, මොකක්වත් අල්ල බදාගත්තේ නැති ස්වභාවයට වෙලා ඉන්න පුළුවන්ද? ඉතින් මෙතෙන්දී හරි ඒකාකාරී බවක් මුකුත් නොකර ඉන්න නිසාම දැනෙන නිකන් නලියන ගතියක්, අපේ හිත විවිධ යෝජනා කරන ගතියක්, අරක කරමු මේක කරමු මේක කරන්න ඕනේ අරක කරන්න ඕනේ කියලා විවිධ යෝජනා ඉදිරිපත් කරන ගතියක් මතුවෙන්න පුළුවන්. මේ ඔක්කොම හිතන්න අපේ හිතින් ඇදලා දාන සංස්කාර. අපි ඇතුලෙන් අපි විවිධ සංස්කරණයන් කරනවා. නැත්තම් හිතට එහෙම ඔහෙ ඉන්න පුළුවන්. නමුත් සංස්කරණයන් හරහා අපි අර රූපයකට වටිනකමක් දීලා ඒ රූපය අල්ල ගන්නවා. සංස්කරණයන් හරහා සද්දයකට වටිනකමක් දීලා ඒක අල්ල ගන්නවා. සංස්කරණයන් හරහා ගඳකට, සුවඳකට, රසකට, පහසකට, සිතුවිල්ලකට වටිනකම් දීදී, සංඥාවලට වටිනකම් දීදී, වේදනාවන්ට වටිනකම් දීදී අපි ඒව අල්ල ගන්නවා. හැබැයි අපිට පුළුවන් නම් ඔහේ මැද්දට වෙලා කිසිදු සංස්කරණයක් නොකර ඉන්න. කිසිදු හැඩගැන්වීමක් නොකර ඉන්න. ඒවට කිසි වටිනාකමක් නොදී ඉන්න. අන්න එතකොට හිතට පිහිට ගන්න තැනක් නැති වෙනවා. පුළුවන් ද කියලා බලන්න ඕකට ඊතර කරන්න. හිත යන්න හදද්දී අරකේ ගෙනල්ලා ඔය මැද්දන් තියෙනවා. හැබැයි ඉන්න තැනක් දැන් හිතට නැහැ. ආයෙත් ඔන්න වම් පැත්තට බර වෙනවා. හැබැයි වම් පැත්තේ ගිහිල්ලා වැටේ වදින්න දෙන්නේ නැහැ. ඔන්න ආයෙත් මැද්දට ගෙනල්ලා තියෙනවා. ආයෙත් ඔන්න වාහනේ දකුණු පැත්තට බර වෙනවා. ආයෙත් ඔන්න වැටේ වදින්න යනවා. තේරුම් ගන්නවා ආයෙත් ගෙනල්ලා මැද්දට ගෙනල්ලා තියෙනවා. මේ විදිහට හැම තිස්සෙම ඔය මැද්දේ තියන්න අපිට පොඩ්ඩක් මුලදී ඔය වගේ අවධානයෙන් ඉන්න වෙනවා. ඉතින් ඒක තමයි දැන් තියෙන අභ්‍යාසය. මේ විවිධ අරමුණු තියෙද්දි අපි ඒකක්වත් අල්ල ගන්න දෙන්නේ නැතුව, ඒකක්වත් අරමුණු කරන්න දෙන්නේ නැතුව අපිට පුළුවන් ද මුකුත් අරමුණක් නොදී ඉන්න. කළා බලමු නේද? ධර්මදේශනා පිළිබඳ පොඩි ප්‍රශ්නයක් මට ආවා. හරි. ධර්මදේශනා පටන් ගන්නකොට ස්වාමීන් වහන්සේ කිව්වා සතර සතිපට්ඨානේ කොහොම වැඩුවොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ ඒ සතර සතිපට්ඨානේ වොජ්ජංග මට්ටමට දියුණු වෙන්නේ කොහොමද කියලා අපිට ඉගෙනුවා. හරි. ඒ පළවෙනි දේශනා පළවෙනි දේශනා දෙකේ විතර වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාව පිළිබඳව ස්වාමීන් වහන්සේ සඳහන් කළා. ඔව්. නමුත් ධම්මානුපස්සනාව පිළිබඳ කිසිම විස්තරයක් වහන්සේ කෙරුවේ නැහැ. මම හිතනවා දැන් මේ අවසාන අද කරපු එක මේ ධම්මානුපස්සනාවට අදාළද කියලා මොකද මට තේරුන්නේ නැති ඉඳලා යහන්න ගන්නවා. නෑ ඒකත් ඔය ඔක්කොටම අදාළයි කියන්න පුළුවන්. ඒ කියන්නේ ධම්මානුපස්සනාව ගැන මම විශේෂයෙන් කිව්වේ නෑ. ඒක ටිකක් දුරට ඒ කියන්නේ චිත්තානුපස්සනාව කොටසත් එක්ක යම් පමණකින් විස්තර වුණා කියලා හිතිච්ච නිසා. නමුත් දැන් ධම්මානුපස්සනාව ගැන පොඩි මතකයක් වචනයක් කියනවා නම් එතෙන්දී ඇත්තටම හිතන්න දැන් ඔන්න හිතේ නීවරණ තියෙනවා. හිතේ යම්කිසි රාග, ద్వේෂ, මෝහ මොන හරි පතු වෙනවා. දැන් එතෙන්දී අපි ඒ නීවරණ හොඳට හඳුනා ගන්න මට්ටම, ඒවට අහු නොවි එතන ඒ හඳුනා ගන්න මට්ටම අපිට කියන්න පුළුවන් එතන ධම්මවිචයක් තියෙනවා. මොකද අපි එතන නුවණක් පාවිච්චි කරන්නේ. ඒකේ මොකක්වත් මග හැරිලා නැහැ, කෙලෙස් වලට අහු වෙලා නැහැ. මතු වෙනකොටම අහු වෙනවා. හිතන්න හිතේ තිබුණා යම්කිසි නිස්කලංක ගතියක්, නිකලස් ගතියක්. හැබැයි දැන් මොකද්ද අපි තුමු රූපයක් දැක්කා. රූපය දැක්ක නිසා ඔන්න ආයෙ හිතේ රාගයක් මතු වෙනවා. මතු වෙනකොටම හඳුන ගන්නවා. මතු වෙනකොටම හඳුන ගන්නවා කියන හොඳ තියුණු සතියක් අවශ්‍යයි. තියුණු සම්පජඤ්ඤයක් අවශ්‍යයි. ඒ කියන්නේ සතිය කියන එක හොඳටම තියෙනවා. සති සම්බොජ්ජංගය ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අර බොහොම සියුම්ව මේ කලින් නොතිබුණු රාග හැඟීමක් දැන් ඔන්න පහළ වෙන බව දැක ගන්නවා කියන්නේ යා හොඳ අවධානයෙන් ඉන්නේ. හොඳ තීක්ෂණව යා බලාගෙන ඉන්නේ. සෙවිල්ලෙන් ඉන්නේ. ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊට පස්සේ අපි හිතමු මේ කටයුත්ත කරද්දී ඔන්න හිත සමහරවිට පසුබලිනවා. දැන් මේ රාගයක් බලන්න යන්නේ මේක කරගන්න බෑ. නැත්තම් මේක කොච්චර බැලුවත් මේක අඩුවීමක් නෑ. කොහොම කීකී ඉතින් ඔන්න හිත පසුබානවා. එතකොට ඔන්න නැවත නැගිටවලා තියෙනවා. අන්න විරිය සම්බොජ්ජංගයක් වැඩෙනවා. හිතන්න දැන් අපි හොඳට මෙයාකට එක්ක කටයුතු කළා. අහෝ උනේ නෑ. ඔන්න එයා දැන් පහව ගියා. ඔන්න හිත විවේක වුණා. අන්නේ විවේක ස්වභාවය දැන් හිතේ දැන් යම් වෙලාවක් හඳා පවතිනවා. අන්න එතකොට තියෙන්නේ යම්සි මේ ශාන්ත ගතියක්. බොහොම සාමකාමී ගතියක් හිතේ තියෙන්නේ.
අන්න එතකොට ඉතින් අපිට විශේෂයෙන් කරන්න දෙයක් නැහැ. එතකොට අපිට උපේක්ඛා සම්බොජ්ජංගේ තියෙනවා. ඊළඟට පස්සද්ධිය සැහැල්ලුව කායික මානසික සැහැල්ලුවක් තියෙනවා. කිසිම දරතයක් නැහැ. පීඩාවක් නැහැ. එතකොට අන්න ඒ බොජ්ජංග ධර්ම ටිකක් දැන් ඔන්න ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපිට ස්කන්ධ ගැන කියද්දී ආයතන ගැන කියද්දී නීවරණ ගැන කියද්දී ධම්මානුපස්සනාව කොටසේදී ඔය ආකාරයෙන්ම එතකොට මේ බොජ්ජංග ධර්ම වැඩෙනවා. ඉතින් අද මම විස්තර කරේ ඒකම නෙමෙයි. අද විස්තර කරේ කෙනෙක් කායානුපස්සනාවෙන් වෙන්න පුළුවන්, වේදනානුපස්සනාවෙන් වෙන්න පුළුවන්, චිත්තානුපස්සනාවෙන්, ධම්මානුපස්සනාවෙන් මේ දේවල් බලබලා යනකොට හිත හඳුන ගන්නවා. දැන් අර සුරංගට කිව්වා වගේ මේ අරමුණු වල යම් ගෙවීමක්, ඒ අරමුණු වල රස මැකී යාමක්, අරමුණු වල රේඛා මැකී යාමක්, ඒ අරමුණු වල විස්තර නැති වෙලා ඒ වෙනුවට මේ ඔක්කොමලා පෙන්වන්නේ නිකන් එකම સંદર્ભයක්, එකම කතාවක්. මේ ඔක්කොමලා කියන්නේ මේ ඔක්කොම බොහොම අනිත්‍ය ලක්ෂණයකින් යුක්තයි, නිරන්තරයෙන් ඇති වෙන නැති වෙන ස්වභාවයකින් යුක්තයි, හරිම ෂණ බංගුරයි. මේවෙන් කොහොමද සැපක් බලාපොරොත්තු වෙන්නේ? දිගට yaadena සැපයක් මෙතන තියෙනවාද? මේ එකක්වත් මට ඕන විදිහට පවත්වන්න බෑ නේද? ඒක නිකන් වෙනමම පැත්තක් අපේ හිතේ වර්ධනය වෙන්න ගන්නවා. ඉතින් මේ හරහා ඔන්න අර දේවල් නිකන් බොඳ වෙලා යන්න පටන් ගන්නවා. මේවා තීච්ච රස මැකිලා යන්න පටන් ගන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස මේ ඔක්කොම තිබුණාට දැන් හිතේට කිසි උවමනාවක් නැහැ. හිතේ නැහැ ඒවා ගැන කිසි තැකීමක්. ඒවට දැන් වටිනකමක් දෙන්නේ නැහැ. හිත නිකන් මැද්දේ ඉන්න දැන් කැමති. කැමැත්තක් මුලදී සමායට නැති වෙන්නත් පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අරවට දැන් යන්න දෙන්නේ නැතිව මෙන්න මේ හිත అలවන්න අමාරු. මෙන්න මේ විවේක ස්වභාවයේ දැන් හිත అలවන්න උත්සාහන්ත වෙන්න. ඒ සඳහා යම්කිසි ධෛර්ය කිරීමක් තමයි මෙතන කරන්නේ. ඒකයි කියන්නේ ඕකා අනෝකං ආගම්ම විවේකේ යත්ත දෝරමං තත්‍රාබි රතින් ඉච්ඡෙය්‍ය හිත්වා කාමේ අකිංචනෝ. දැන් මේ අනිකුත් කාමයන් අතහැරලා දාලා ඒ රූප, සද්ද, ගන්ධ, රස ඔක්කොම ටික පැත්තකට දාලා දැන් මේ ඔයා මෙතෙන් දැන් මේ නෙක්ඛම්මයකට පැමිණි කෙනා අන්න ඒ විවේකයේ හිත අලවා වාසය කරන්න. ඒ විවේකයට හිත අකමැතියි හැබැයි. ඒක මහා එපා කරපු එකක් විදිහට තමයි හිත දකින්නේ. හිතට ඒක මහා බෝරින්. හිතට ඒක මහා ඒකාකාරී. හිත ඉතින් විවිධාකාර යෝජනා ඉදිරිපත් කරනවා ආරම්භ කරන්න, මෙහෙම කරන්න, අරමුණකට දාන්න, කියා විවිධාකාර යෝජනා ඉදිරිපත් කරනවා. හැබැයි ඒවට අහු වෙන්න එපා. ඒවට අහු වෙන්නේ නැතුව මෙන්න මේ විවේකයේ ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒතර අන්න ඔය විවේකයේ තමයි වර්ධනය කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ ගැන තමයි අතරම අද අපි සාකච්ඡා කළේ. ඉස්සරහට චුටි ප්‍රශ්න තියෙනවා මම මොකක්ද කියලා අවුරුද්දක් සාමාන්‍ය භාවනා කරනවා. මේ මම පෙළක් ගාලා භාවනාව සිදු කරන සමතේ සිදු කරන අතරතුර ටික වෙලාවක් කරලා මේ ඔය ධාතු වල සමුදය නිරෝධය බලනවා. පෙන්නනවා. නැත්නම් ඒ වගේම ධර්මික ධර්මතාවයක් කියනකොට පේනවා කට්ටු කෙනෙක් නැහැ කියලා පේනවා. එතන පච්චුප්පන්න භාවය තේරෙනවා පෙළක් ගාවට. ඒතර මෙවැනි දෙයක් භාවනාව සිදු කරන අතරතුර හැම වෙලාවෙම නෙමෙයි. ඒකේ වරින් වර ඒ වගේ දෙයක් මේ බැලීම නැත්නම් දැකීම ඒක සුදුසු ස්වාමීන් වහන්සේගෙන් සමතය කරලා මේ විදර්ශනාවට එන බලන මේ බැලීම සුදුසුද භාවනාව කරගෙන යන කාලයේ තුනද? ඔව් ඒක තමයි. ඒක ධාතුවල ඒක එක යුගයකදී අනිවාර්යෙන් අපි කළ යුතුයි. ඒක තමයි අපි ඊයේ කතා කළේ. දැන් අපි ඒ හදාගත්ත එකඟතාවය පාවිච්චි කර මතුවෙන අරමුණු නිරීක්ෂණය කිරීම වැදගත්. එතනින් තමයි මේ ප්‍රඥාවක් වැඩෙන්නේ. ඉතින් ඒකෙත් යම් විපරිණාමයක් ඒක නැවත දැකීම හරහා හිතේ සිද්ධ වෙන යම් පරිවර්තනයක් ගැන තමයි අපි මේ අද කතා කළේ. අපි අරකම බලබලා වාසය කිරීම නෙමෙයි සම්පූර්ණ ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ ඇවිල්ලා ප්‍රතිපදාවේ එක යුගයක්. අපි ඒ යුගය පහු කරගෙන යනකොට ඔන්න තවත් යුගයකට හිත නිකන් පැමිණෙනවා. ඒ යුගයකට අපේ හිත එළඹෙනවා. ඒ යුගයේ තියෙන්නේ අර දැන් එකක්වත් නිකන් අල්ලන්නේ නැති ගතියක්. ඒ ඔක්කොම නිකන් පැත්තකට ගිහිල්ලා. ඒ ඔක්කොම නිකන් ඈතට ගිහිල්ලා. ඒවැයි රස මැකිලා ගිහිල්ලා. ඒවැයි තිබිච්ච ඒ වෙන් වශයෙන් ඒගොල්ලන්ගේ පෙන තියෙන නිරූපණය අහෝසි වෙලා ගිහිල්ලා. දැන් හොයාගන්න බෑ මේක මේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා වේදනාවක්ද මේක රූපද සද්දද ගන්ධද රසද මේවා වෙන් කරගන්න බැරි තරම් මේවා නිකන් මිශ්‍ර වෙලා ගිහිල්ලා. ඔන්න ඔය වගේ තත්යකට හිතපත් වෙනවා.
ඉතින් එතකොට ආයෙත් අපි බරපතල විදිහට මේක සද්දයක්ද මේක රූපයක්ද කියලා අර අපි නිකන් කෙවිතෙන් ගහලා මෙයාට ඒක බලවන්න යවුවොත් ඒක වැරදි. මොකද මේකේ යන රටාවක් තියෙනවානේ. අනේ රටාවේ ඒ දෙවනි මට්ටම නැත්තම් ඒ තුන්වෙනි මට්ටම ගැන තමයි අද අපි සාකච්ඡා කළේ. ඒ නිසා මහත්තයා කියන කාරණාව ඇත්ත අර අපි ඊයේ කතා කරපු ඒ එක මට්ටමකදී ඊට පස්සේ වෙලාවකදී අපි ඒක බලනවා වෙනුවට මේ පැත්තටත් අපි පිවිසෙන්න නැත්තම් අත තියන්න අවශ්‍ය වෙනවා. ඔව් ඒ කියන්නේ අපිට ඉස්සරහට යන්න නම් මේ දේවල් දැකීම තුලින් ලබාගත් අවබෝධය තුලින් මේ දේවල් අතහරින්න සිද්ධ වෙනවා. දැන් අපි මේ දේවල් බලන්නේ මේවා අල්ලගෙන ඉන්න නෙමෙයි. ඒවා තියෙන ආදීනව ප්‍රකට කරගන්න. ආදීනව ප්‍රකට වෙනකොට හිත දැන් මේවා අල්ලන්න මැලි වෙනවා. හිතට දැන් මේවා තියෙන රස නැති වෙලා යනවා. රස මැකිලා යනවා. ඉතින් අපි බලෙන් ඒවා බලවන්න ගියොත් වැරදි. එතෙන්දී අපි මේ හිත ක්‍රමානුකූලව වැඩෙන රටාව තේරුම් අරගෙන එයාට ඉස්සර නම් මේ කටයුත්ත එයා හොඳට කෙරුවා හැමදේම බැලුවා ඒකේ ලක්ෂණ තේරුම් ගත්තා දැන් එයාට නිකන් මේවා ටිකක් එපා වේගෙන යනවා නිකන් ඈතට යනවා බොඳ වෙලා යනවා රස මැකිලා යනවා ඒකාකාරී ගතියක් එනවා අන්න ඒක අපි හඳුන ගන්න ඕනේ මෙහෙම දැන් හිතේ පොඩි පරිවර්තනයක් වෙනවා කියලා. හැබැයි මෙතෙන්දි මට කියන්න අවශ්‍යයි මේක අපිට කරන්න බෑ. මේක කරන්න බෑ කියන්නේ බලෙන් කරන්න බෑ. අපිට තියෙන නිරන්තරයෙන් මේක යෙදෙන්න විතරයි. ඒ අවස්ථානුකූලව මේ පරිවර්තනයේ හිතට වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. walking meditation වලදී මෙලක් කරනවා වායු ධාතුවයි අර කකුල තියෙනකොට තියෙන පටවි ගතිය දකින්න උතර වායු ධාතුව බලන්න ඕනේ නැද්ද? දකින්න ඕනේ නැද්ද? කියන්නේ කකුල උස්සනකොට වායු ධාතුව තියෙන එක තියෙනකොට පටවි තද ගතියයි තේජෝ ගතියයි හොඳට තියෙනවා කකුලට. මම උගලකට විපරිණාමය බලනවා එතෙන්දිත් අර වායු ගතියෙන් යනවා ධාතු කණි පටවි ගතිය වලට. ඒතර වායු ධාතුව දැන් අවශ්‍ය නැද්ද බලන්න හිතන එකද? එහෙම ඒ කියන්නේ දැන් ඔතෙන්දි මහත්තයට ප්‍රකට ටික බලන්න. හොඳට ප්‍රකට පැහැදිලි ඒවා ටික බලාගෙන යන්න කියන්නේ අපිට යමක් අප්‍රකට නම් ඒක බැලීම සඳහා අධික වෑයමක් දරන්න මෙතෙන්දී අත්‍යවශ්‍ය නැහැ. අපේ අර සමබරතාවය පවත්වා ගනිමින් හොඳට ප්‍රකට වෙන ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය දැක ගනිමින් කරගෙන යන්න. හොඳයි. එතනින් අවසානයේ සායනන්ස මේ සිඩ්නි පැත්තෙන්. හරි. හොඳයි අපි එහෙනම් මෙල්බර්න් වලට එනවා දැන්. අනිකට මම ආරාධනා කරනවා මෙල්බර්න් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හරි. දැන් බැලුවාම මේ ෆයිට් එක එනවට වඩා ලේසි මේ මෙල්බර්න් වලට දැන් සිඩ්නි වල ඉඳන් මට විනාඩියක්වත් ගියේ නැහැ මෙල්බර්න් වලට එන්න. හරි. අරුදිනේ ලිඛිත ප්‍රශ්න තුනක් තියෙනවා ස්වාමීන් වහන්සේ. තුන සභාවට කිරීමට අවසරයි. හරි. මොහොතේ මම පැහැදිලිව ඇහෙනවද? ඇහෙනවා. පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ. පසුගිය දින 8ක සක්මන් හා පර්යංකවල සාරාංශයක් ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කරමි. මම අවුරුදු 4ක් පමණ සතිය පුහුණු කරමි. සක්මන් භාවනාව මුල් දිනවල ලෑලි පොළව මතත් පසුව ගල් සහිත පොළවෙහිද සක්මන් කරමි. පතුල්වල ස්පර්ශයට හිත යොමු කළෙමි. ගල් සහිත පොළවෙහි සක්මන් කිරීම නිසා වේදනාව ප්‍රබල ඉස්මතු වේ. සිත ශබ්දය හා සිතුවිලි වලද ගියද වේදනාව ප්‍රබල නිසා මූල කර්මස්ථානයේ නැවත විකසින් පැමිණේ. විචක දීපු මිනිසුකු මෙන් එහෙ මෙහෙ සක්මන් කරන බව දැනේ. මේ අවස්ථාවේදී සිත වෙනත් අරමුණු කරා යාම අඩුය. සිත සතිමත්ය. පරයන්කය. මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. ආනාපානයේ ගෙවුණු පසු මුකුත් නැතන පරයන්ක කාලයෙන් අඩා පැය භාගයක් පමණ ගත කරයි. සිතුවිලි ශබ්ද වලින් සිත වෙනත් අරමුණු වෙත ගියත්
පෙරට වඩා විකසින් මූල කර්මස්ථානයට ගත හැකි විය. සිතවිලි හා ශබ්ද මූල කර්මස්ථානයත් සමගම බැලූ අවස්ථාද ඇත. සිත වික්ෂිප්ත කල්හි සියුම් වේශයක් පවතින බව සතියෙන් දැනගතිමි. වායෝ ධාතුව හේතු කොටගෙන පාරයක කිහිපයක්ම එහාට මෙහාට වැනෙන තත්යකටපත් විය. එක් දිනක් රාගය ප්‍රබලව මතුවන බව සතියෙන් දැනගතිමි. ඊයේ දින ද්වේෂය ප්‍රබලව ආ බවත් ඔබ වහන්සේ කෙරෙහි පවහා තරහක් ආ බවත් දැනගතිමි. මුදෙක්ගේ සිතිවිල්ලක් පමණක් බව මම කරපු දෙයක් නොවන බව සිතමි. සමාව අවසර. හොඳයි. මට නම් බය වෙන්න දෙයක් නැහැ. හැබැයි තරහ ගියයි කියලා මම සෑහෙන දුරින් ඉන්නේ. හරි. එත ප්‍රීතියෙන් විනාගිය අවස්ථා කීපයක්ද ඇත. එවිට මේද වෙනස් වන බව තේරුම්ගෙන සතිමත් වෙමි. ප්‍රාශ්වාසයේ එකම හුස්ම ධාරාවක් නොව කෙටි සියුම් හුස්ම වල එකතුවක් ලෙසත් එය කැඩි කැඩි යන සැටිය දැනගතිමි. Sound of silence මේද එන බව සහ අවසාන වන බව සතියෙන් දකිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් දැන් ඇත්තටම බැලුවාම ඒ කියන්නේ දැන් අපි විවිධ ක්ෂේත්‍ර කීපයක අපේ භාවනාව හැසිරලා තියෙනවා. කායනුපස්සනා මට්ටමේදීත් අපි සෑහෙන වෙලාවක් ගත කරලා තියෙනවා. වේදනානුපස්සනාවේදී ඉඳලා තියෙනවා. චිත්තානුපස්සනා මට්ටම් වලදී ඉඳලා තියෙනවා. ඉතින් මේකේ වැරද්දක් නැහැ. අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ කොටසේම සිටිය යුතුයි කියලා නීතියක් නැහැ. හැබැයි මුලදී අපි යම්කිසි අත්දැකීමක් ලබනකම් අපිට හොඳට සතිය, සමාධිය, ප්‍රඥාව යම් පමණකට දියුණු වෙනකම් කායනුපස්සනාවට මූලිකත්වය දෙන එක වැදගත්. හැබැයි ඉතින් ඒකේ හොඳට අපි යෙදිලා කටයුතු කරනකොට ඉබේටම වගේ අපිට වේදනාව ගැනත් යම් වැටහීමක් එන්න ගන්නවා. ඊට පස්සේ හිතේ පහළ වෙන විවිධ කෙලෙස් ගැන, ඒවා ක්‍රියාත්මක වෙන හැටි ගැන යම් අවබෝධයක් පොඩ පොඩ එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ බඳු ගතියක් තමයි මේ වාර්තාවේ කියවෙන්නේ. දිගට කරගෙන යන්න. එතකොට ඒ කියන්නේ අර හිතේ තියෙන ඒ කුසලතාවයන් දිනු වෙනකොට ධාතු පැත්ත උනත් තව තව සියුම්ම වැටහෙන්න පුළුවන්. වේදනාවන් උනත් තව තව සියුම්ම වැටහෙන්න පුළුවන්. ඒවැය දැනටමත් අර මෙතන තනි ආස්වාසයක් නෙමෙයි ආස්වාස නිකන් කැඩි කැඩි යන ස්වභාවයක් ආස්වාස රසක් තියෙන ගතියක් එහෙම දැනටමත් පෙන්눔 කරලා තියෙනවා. ඒවැයදී අර එහෙම කැඩි කැඩි යන ස්වභාවයකින් ආස්වාස රසක් තියෙන වගේ තියෙන ගතියක් පෙන්눔 කරනකොට එතනට අර ආස්වාසය කියන නම දෙන්නත් අවශ්‍ය නැහැ. ඒවත් ඔක්කොම පැත්තකට දාලා තවත් හිත සැහැල්ලු කරගෙන ඒ සංඥා පැත්තකට දාලා ඒ එක එක තනි ආස්වාසයක නැත්නම් ඒ තනි දැනීමක සිද්ධ වෙන්නේ මොකද්ද කියලා හිමීට ටිකක් සියුම්ව තීව්‍ර සතියක් යොදමින් බලන්න උත්සාහන්ත වෙන්න. හිත හැබැයි විසිරව ගන්නත් එපා. මොම සූක්ෂමව ඒ දැනෙන බොහොම සියුම් මම කියන්නේ ප්‍රධාන ආස්වාසය නෙමෙයි මේ සියුම් කුඩා ආස්වාසයක සිද්ධ වෙන්නේ මොකද්ද? ඒව හැසිරෙන්නේ කොහොමද කියන එකත් විමසලා බලන්න. ඒතර අපි පැති කීපයකින් අපේ භාවනාව වර්ධනය කරන්න උත්සාහන්ත වෙනවා. සතිය ඉස්සරහට අරගෙන තියෙනවා. සම්පජඤ්ඤය හොඳට තියුණු කරලා ඒ දැනෙන දේ දිහා විමසලා බලනවා. ඊට පස්සේ ඒ අරමුණේ යථා ස්වභාවය තේරුම් ගන්න යම් වෑයමක් දරනවා. ඒ නිසා යන විදිය හොඳයි දෙකට කරගෙන යන්න. දෙවෙනි ප්‍රශ්නය අවසරයි ගරුණීය ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපානයයි. අද දින එක් පරයන්කයක් හැරෙන්නට සෑම පරයන්කයකම වේදනාව ප්‍රකට වී නැවතත් ඉරියව් මාරු කිරීමට සිදුවිය. ඊයේ දිනයේ දැකපු ද්වේෂය හඳුනාගත නොහැකි වූයේ මෝහයෙන් අන්ධ වෙලා බව සක්මන් භාවනාවේදී දැක්කේය. පරයන්කේ ශරීරයේ තිබූ වේදනාව බලවත් ද්වේෂයක් බවත් සක්මනේදී දැක්ක බවත් ඒ තනකත් විගසම මුළු ශරීරයේ තිබූ වේදනාව තුන්තැන් රිලැක්ස් වෙන බවත් තේරුම් ගතිමි. ලබන අත්දැකීම් එක්වරක් පමණක් දැක නොව අනන්ත වාර ගණනක් අත්විඳිමින් අවබෝධයෙන් යා යුතු බව වැටහි. පරයන්කේ වීර්ය අඩු වෙන බවත් සමහර අවස්ථාවලදී ප්‍රඥාවෙන් සිද්ධාමය හඳුනාගත නොහැකි බවත් පැහැදිලිය. අද දින අවසාන පරයන්කේ වරහන් ඇතුලේ කමටහන් ලිවීමට පෙර වරහන් වහලා වේදනාවෙන් බැටකා තිබූ අවස්ථාවේදී નિયમિત වේලාව ඉවර වී තිබූ නිසා පරයන්කේ අවසන් කොට නැගිටිද්දී වේදනාවේ හිත අහකට ගිය නිසා
නැගිටින්න අවශ්‍යයයි කියන අරමුණ සිත්ගත් නිසා වේදනාව කෙරෙහි තිබුණු රෙසිස්ටන්ස් අඩු වී ගිය බව තේරුම් ගියේය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් දෙපා නැමද භාවනාව ඉදිරියට කරගෙන යාමට සුදුසු උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. හොඳයි. දැන් අතන අපිට පුළුවන් නම් අන්නේ වගේ අර කායික වේදනාවක් තියෙනවා. හැබැයි ඒ කායික වේදනාවට මනසින් අපි යොදන යම් ප්‍රතිරෝධයකුත් තියෙනවා. ඒ කායික වේදනාව නිකන් ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා. මේක එපා කියන ගතියක් තියෙනවා. ඉතින් එතන ඇත්තටම මානසික පැත්තක් තියෙනවා. මානසික වේදනාවක් අපි මේකට එකතු කරනවා. ඒක අපිට හඳුන ගන්න පුළුවන් නම් හඳුනගෙන ඒ ප්‍රතිරෝධය අත්හැරලා දා ගන්න පුළුවන් නම් එතකොට අර කායික වේදනාව පමණයි තියෙන්නේ. ඉතින් ඔය වගේ පැති ඉතින් අපිට මේ භාවනාදී අහු වෙනවා. ඒ කියන්නේ අපිම කරන ඉතින් මෝඩකම් කියලා කියන්න පුළුවන්. අපි පුරුදු වෙලා තියෙන ওই විදිහට තමයි. යම් හෝ වේදනාවක් මතුවන ගමන් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒකට ඒක එපා කියනවා. ඒකට ලොකු ප්‍රතිරෝධයක් දක්වනවා. ඒ හරහා ඒක දෙගුණ තෙගුණ වෙනවා. මොකද අපි ඒ කායික වේදනාවට මානසික වේදනාවකුත් එකතු කරගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා උත්සාහන්ත වෙන්න කියලා කායික වේදනාව පමණින් සීමා කරගන්න. ඒකට මානසික වේදනාවක් එකතු නොකර ඉන්න උත්සාහන්ත වෙන්න කියනවා. ඉතින් අතන මානසික වේදනාවක් කියලා කියන්නේ මෙතන යම්කිසි ප්‍රතිරෝධයක්, ද්වේෂයක්, ප්‍රතික්ෂේප කිරීමක්, ඒ කෙරෙහි ඇතිවෙච්ච කනස්සල්ලක්, දුම්නසක් ඔය වගේ පැති තමයි එතන තියෙන්නේ. ද්වේෂ මූලික පැත්තක් එතන තියෙන්නේ. ඉතින් අපි ඒ වේදනාව සැබෑ ආකාරයෙන් දකින්න අපේ හිත උපේක්ෂා සහගතව බලන්න පුළුවන් ගතියකට, ඉවසන සුළු ගතියකට, ඒ කයේ මතුවෙන ඕනම වේදනාවකින් හිතේ කෙලෙස් පහල කරගන්නේ නැතුව ඉන්න පුළුවන් ගතියකට තමයි අපි පොඩ නැඹුරු වෙන්නේ. ඉතින් මේ කිව්වට ඉතින් ලේසි දෙයක් නෙවෙයි ඉතින් මේ කියන්නේ. හැබැයි ඉතින් අපේ උත්සාහය වේත්තේ ඒකයි. මතුවෙන අවස්ථාවන් වලදී මෙන්න මේ බඳු උපදේශක් භාග්‍යවතුන් වහන්සේ දීලා තියෙනවා. ඉතින් මමත් උරගාලා බලනවා මටත් මේ දේ කරන්න පුළුවන්ද කියලා. හොඳයි. අවසාන ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. කාරුණ්‍ය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. පර්යංකයේදී හිඳගත් වහාම හිස්තැනට ගොස් උපේක්ෂාවෙන් බලා සිටී. ඇතැම් පර්යංකවල යටතැන්පත්ව තිබූ අරමුණක් ඉස්මතු වේ. එය තරමක් දරුණු ආකාරයට උඩට පැමිණියද එහි ඇති යටින් වැඩ කරන දෙය දෙස් බැලූ විට හරියට ග්ලාසි එකක කෑල්ලක් කඩාගෙන මුහුදට වැටි මුහුදේ දියවී ගිය ආකාරයට මෙම කෙලෙස් දියවී යයි. මෙවිට කෙලෙස් කුට්ටි ලෙස කැඩී යන ආකාරයක් පේරේ. සක්මන මෙයට වඩා ටිකක් වෙනස් ගතියක් ඇත. අරමුණු ළඟ පෙනෙන අතර ඒවා හඳුනා ගනී. ඒ අරමුණු දෙකක් අතර උපේක්ෂා තත්වයක්ද ඇත. බාධා නැතුව සතියව අඛණ්ඩව පවත්වා ගත හැකිය. සාමාන්‍ය ජීවිතයේ ඇති දේවල් සමග ඇති ගැටීම ඉස්සරට වඩා බොහෝ අඩු ගතියක් ඇත. එහෙත් ධර්ම මාර්ගයේ අල්ලා ගැනීමක් ඇත. ඉදිරියට ශාසනික සේවාවන් කිරීමට දැඩි අකමැත්තක් පහළ වේ. පසුගිය දින කිහිපය තුළ ඒට ඇති ද්වේෂයත් මේ සියල්ල දමා යා යුතුය සිතා එමගින් ඇති වූ ද්වේෂයත් හඳුනාගත්තේය. එසේම ශාසනික සේවාවන්ට තිබූ ඇල්මත් වරහන් ඇතුළේ තණ්හාව හා ඒ තණ්හාව නිසා ඇති වූ සතුට හඳුනාගත්තේය. ඉන්පසු තේරුම් ගියේ ශාසනික කටයුතු කරත් නොකරත් ගානක් නැහැ තත්ත්වයේ එනතුරු එය කළ යුතු බවයි. දැන් මේ කටයුතු අතහැර ගියොත් ද්වේෂයෙන් යන බව වැටහුණු නිසා මේක බැලන්ස් කර ගැනීමට ඇතිවන සිතුවිලි එතන විපස්සනා කරගෙන යයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම අවස්ථාවට මුහුණ දීමට තවදුරටත් උපදේශක් බලාපොරොත්තු වන අතර තවත් ඇන්ගල් එකකින් බලන ආකාරය පැහැදිලි කරන මේ යටහත් පහත්ද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඇත්තටම දැන් කියන්නේ වැඩක් අපිට වෙත පැමිණියාම කරන එක තමයි ඉතින් උතනේ තේරුම් ගන්න තියෙන්නේ. යම් වැඩ තියෙනවා, සාසනික කටයුතු තියෙනවා. ඉතින් අපි පැනලා කරන්න යන්න අත්‍යවශ්‍ය නැහැ. අපි වෙතට හැබැයි කවුරු හරි ඒක යොමු කරන බවක් තේරෙනවා නම් දැන් හේතුඵල ධමයක් අනුව අපි වෙතටම ඒක පැමිණි බවක් අපිට තේරෙනවා නම් මේක දැන් ඒතකොට මග හරින්න සුදුසු නැහැ. මේක තමන් වෙතටමයි ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ ඒක නිකන් වගකීමක් වගේ පැවරලා තියෙනවා. ඉතින් එතකොට ඉතින් ඒක මුළු හදින් කරනවා. ඉතින් සමහර වෙලාවට ඉතින් ඒක අපි හරියට කරනකොට ඉතින් ඒක සාර්ථක වෙනවා. ඉතින් එතකොට සමහරලාට ඒකෙන් ප්‍රශංසා ලැබෙනවා.
ඒකට කීර්ති ප්‍රශංසා ලැබෙනවා. ඉතින් එතනිනුත් කෙනෙක් හදන්න ඉඩ තියෙනවා. එතනිනුත් ඔන්න පුජ්‍යල භාවයක් කෙනෙක් පුජ්‍යලයක් වෙන්න ඉඩ තියෙනවා. එතෙන්ටත් අපි පුළුවන් නම් එහෙම අර කෙනෙක් පුජ්‍යලයක් හදන්න නැතුව ඉන්න ඔන්න උත්සාහන්ත වෙනවා. හිතන්න මොකක් හරි ඔන්න බණක් කියන්න සිද්ධ වුණා. ඉතින් එතන නැත්තම් මොකක් හරි වෙන කටයුත්තක් කරන්න සිද්ධ වෙනවා. දැන් ඒක අපි බහැලා කරනකොට වගකීමෙන් කරනකොට අපි හිතමු ඒක සාර්ථක වුණා කියලා. ඊට අනිත් අය කියනවා ඔයා හින්දා තමයි මේක සාර්ථක වුණේ. ආ තමයි ලස්සනට කිව්වේ. ආගේ තමයි මේකේ වැඩකාරයා කියලා. ඉතින් අපි උඩින් තියෙනවා. ඉතින් උඩින් තියෙනකොට අපිත් එතෙන්දි මාන්නයක් ඇති කරගෙන අපිත් එතනින් අර මමත්වයක් ගොඩනගාගෙන කෙනෙක් හදාගෙන එහෙම යන්න ගියොත් ඔන්න අපි එතනට අහු වෙනවා. ඉතින් ආයෙත් අපි නිකන් අර උපදී පැත්තක් තමයි ආයි වර්ධනය කරන්නේ. ඉතින් අන්න ඒ වගේ තැන්වලදීම තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේ මනස කොයිතරම්නම් වංචනිකද කියලා මේ විවිධ කටයුතු හරහා හදන්නෙම කෙනෙක්ව මතු කරන්න. හදන්නෙම පුජ්‍යල භාවයක් ඉස්මතු කරන්න. හදන්නෙම මෙතන එක්කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා, මෙතන ආත්මයක් තියෙනවා. කියලා අන්න ඒ ආත්මයට ආවඩන පුජ්‍යල භාවයකට ආවඩන කෙනෙක් පුජ්‍යලයක් ඉන්නවා කියලා තහවුරු කරන සිතුවිලි තමයි නැවත නැවත ඇති වෙවි අපිව මුලා කරන්න හදන්නේ. ඉතින් එහෙමනම් අපි එතෙන්දිත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ බඳු මේ කෙනෙක් පුජ්‍යලයක් හදන්න නැතුව ඒකිනුත් ගැලවිලා ආය අර පරණ හිටිය බොහොම සරල ශාන්ත මට්ටමෙම අර සිරිබිරිස් ගන්නට ඉන්න. ඉතින් අපි තේරුම් ගන්නයි තියෙන්නේ. හොඳයි. ප්‍රශ්න ඔක්කොම ඉවරයි. හොඳයි. තේරුවන් සරණයි. හරි. Tatu, you can present your question now. හරි. අවසරයි බන්තේ. Chatu, how are you? Very good, Bante. හොඳයි. We can't join for the as a group in the night because we're using the temple as a day retreat. So I have one question. This is from me. Right. This is about drunken walking. But it's been a couple of years since I've given you a report, so I might just give a brief report on walking anyway. During walking, if I check the primary object, specifically the contact of the sole on the floor, I cannot feel it, nor can I feel motions in my legs or most of my body parts. So I remain vigilant and let anything happen. I can see the walking is happening automatically without my input. And there are many other objects that come and go. For example, thoughts, seeing, empty space. I can't give so much details on what actually happens. I'm aware as these objects occur, but later on, it's really hard to remember specific details. Today, while walking, I started to walk in a drunken manner. This is not something new. There was a period of time for about 2 years where I walked as a completely drunk person. The explanation I have received for drunken walking is that it happens when mind comes to the body, or you could also say self is dissolved. I learned to walk like a normal person for Satipasana by keeping a tiny bit of intent, or you could say, if I give a percentage form, 1% intent, so that I can walk normally. The varying of intent is not limited to walking. In certain situations or day-to-day activities, I can remove or put back intent if required. What happened today was that I couldn't even keep that 1% intent, and the drunken walking started to spiral out of control. I stopped trying to apply intent, otherwise I physically wouldn't be able to walk, and just let the drunken walking to happen. Is there any explanation to what is happening? That's the end. Yeah, I think like we discussed with Suranga in Sydney. So basically, this is where so when we have some strong foothold, then we can actually walk without any problem. But now the footing coming through the ground, say be the sensations, maybe the hardness, stiffness, etc. So those are no more giving any kind of an impact. And again, the sounds also not giving much impact. Various sights not giving any impact. So basically, it's very much like, so we are like floating. So we have nothing to hold on to. We have nothing to cling on to, clinging to, nothing to grasp. So the mind now still not used to this kind of a situation.
It's very much like us now, like say for example, while you are walking, say your walking path completely start to disappear. Now it's almost like you lost your address, you lost your footing. So now where to go, where to stand. So this kind of a dilemma going to happen. So but if you are confident enough, you are simply, it's a matter of continuation, and so you will understand. So it is not a must to have a kind of a footing. So mind can rest without a footing. Mind can rest without an object. So this is a kind of a transition that we are going through, especially as you are experiencing. It's a kind of a type of transition. You are not yet well familiar with that unbounded or unattached, unassociated state, and also you are not now well strongly holding the typical attaching state either. Now you are in the middle of both worlds, we can say, both ends. Therefore it's appear like kind of a drunken, and appear like you have lost the control, and you are not in the any side, not in this side, not in that side. You are like kind of lost the address. So anyway, this is a kind of a transition. This also may change. So just encourage yourself. This is also a kind of a transition period. This is also going to change, going to evolve. So it's a matter of continuation. So it is through the practice only you will be able to land onto the other side, where we will be able to have the bodily movements, but still mind can rest. Say for example, the body walks, but mind still. Body even runs, but mind still. Say you can see various things, but mind still. You can hear various sounds, but mind still. You can eat and feel various states, but mind still. So this kind of situation can happen. So this is where the Buddha explains that so you are getting some sort of a middle line. So mind doesn't want to go up and down. Mind doesn't want to get attracted towards anything. And mind doesn't want even to distract or even to repel from anything. So neither there, nor here, nor in between. So this kind of a situation Buddha very beautifully explains. Say for example in Bahya Sutta. So he explained, so don't just go and attach with the external object. And don't just establish within the internal object, that is on the eye, ear, nose, tongue, body. Don't just establish in this internal object either. So if you are not established in the both extremes, you are neither there, nor here, nor in between. So this is a kind of an area that we have to explore. And Buddha has very beautifully explained these experiences. And we are now trying to at least to taste some sort of such experience. So it's a kind of a challenge. And it's a matter of continuation, and you will be able to overcome any kind of perplexities, any kind of doubts, as you are able to familiarize with both situations. Yeah. Thank you, Bhante. Yeah. අවසරයි ස්වාමීන් වහන්සේ අපිට තව ලැබිච්ච ප්‍රශ්න 6ක් තියෙනවා. ඉවත් කරන්නද? ඔව් අපි නම් කෙටියෙන් කියාගෙන යමු නේද? මාත් කෙටියෙන් පිළිතුරු දෙන්න එහෙනම්. එමය සංගාංශ මේ භාවනා අධ්‍යක්ීමට අදාළ ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ දෙකම ටිකක් දිගයි හැබැයි. ඉවත් කරන්න සරලයි. කවන්නේ මම ඒක දිග වුණාට මම කෙටි පිළිතුරක් දෙන්න බලන්න එහෙනම්. එහෙමයි සංගාංශ. සතිමත් සක්මන පියවර 30ක් දුර ඇවිද ගිය හැකි ලෑලි පොළව සක්මන සඳහා තෝරා ගතිමි. පළමුව දෙවරක් එහාට මෙහාට ඇවිද ගියෙමි. එතෙන් සිට මම දකුණ ලෙස පියවර තැබුවෙමි. සිත යටි කයට යොමු කළෙමි. එවිට පාදවල චලනය වෙත සිත යොමු විය. අද දින මේස් නොදමා ඇවිද ගිය බැවින් යටිපතුල් වලට ලෑලි පොළවේ සීතල ගතිය හා සිනිඳු බව ස්පර්ශ විය. ඒ සුවදායක ස්පර්ශයකි. යටිපතුල් ලෑලි මත තදවන විටදී
බොල තැහ සහ ඇඟිලි සෙලවේ. ඒක දන්නේ නැහැ මොකක්ද මේ වචනේ කියන්නේ. මුළු කයම චංචල වෙමින් කය ඉදිරියට ඇදීමට සම්බන්ධ වේ. පර්යංකයේදී හුස්ම ඉබේම වැටෙනවා මෙන් සක්මනේදී කය ඉදිරියට ඇදෙන්නේ වක්‍රාකාර ක්‍රියාවලියක් ලෙසය. මෙම කරුණු සවිස්තරව බලමින් සක්මන් කරද්දී සෝත විඥානයේ ක්‍රියාත්මක බව දැනුනේ වාහන හඬ සහ කුරුළු නාද ඉතා පැහැදිලිව ඇසුණු බැවිනි. ඒ ගැන මනාප වූ අමනාප බවක් නොවිය. එපමණක් නොව ලෑලි පිළිබඳ ඇතුළත කතාවක් නිර්මාණය විය. මුඩ බම්බුවක් මෙතරම් සිනිඳු ඇතිරිල්ලක් ලෙස සකස් කිරීම හොඳ නිර්මාණශීලී බවක් ප්‍රකට වන්නේ නොවේද යන්නය. ඒ සත්‍යයවත් ප්‍රපංච ගෙතීමක් බව අවබෝධ වී අතහැර දැමුවෙමි. මෙසේ පැයක සතිමත් සක්මන සම්පූර්ණ කෙරුවෙමි. මේ ප්‍රශ්නයේම පර්යංක භාවනාව කොටස ඉදිරිපත් කරන්න ස්වාමීනාත්. ඔව් හොඳයි. පර්යංකයේ වැඩිම සතිමත් සක්මනට පසු පර්යංකයට වාඩි වූෙමි. වාඩි වී දැස පියාගෙන වාඩි කරවා ඇති කය දෙස බලා සිටියෙමි. ඒ තුඹසක හැඩයක් ගන්නා බවද සිතින් දුටුවෙමි. මගේ මූලික කර්මස්ථානයේ ආනාපාන සතිය පුරුදු කිරීමයි. කය දෙස බලා සිටිද්දී ජීවනාලිය වන වායෝ පොට්ටබ්බ ධාතුව වම් නාසිකාග්‍රයට සීතල දැනී ඇතුල් විය. එය පිට වී ගියේ දීර්ඝ හුස්මක් ලෙසය. ආශ්වාසය ඇතුල් වීම ඇතුළට ගලාගෙන යාම හා පපු පෙදෙස පුරවාගෙන පිට වී ගිය ආකාරය යන අවස්ථා තුනක් දුටුවෙමි. හුස්ම රැලි දෙකක් අතර පවතින අවකාශය දැක්කෙමි. හුස්ම රැලි ළඟින් වැටෙන විටදී කලින් පෙනුන අවකාශය දැන් නැත. සිහිය හුස්ම වෙතම යොමු වී ඇත. එනිසාම ප්‍රකට වූයේ નિરાයාසයෙන් වක්‍රාකාර ලෙස ගමන් කරන හුස්ම රැලි ධාරාවකි. භාවනා කාලය තුල සිත පිට ගිය අවස්ථා තුනක් දැක්කෙමි. ඒ හැම අවස්ථාවකම අතීත ඥාති විතක්ක පහළ විය. ඒවා ඇති වී නැති වී ගියේ උදය වය යන ධර්මතාවය ප්‍රකට කරමිනි. අඩුපාඩු පෙන්වා දෙන්නේ නම් පුතංජ වෙමි. ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම හොඳයි. ඒ කියන්නේ තමන්ගේ ඒ වෙච්ච අඩුපාඩු තමන්ම තේරුම් අරගෙන තියෙනවා. වැරද්ද තමන් තේරුම් අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒවා හදාගන්න උත්සාහ කළා තියෙනවා. ප්‍රපංච ඇති වෙච්ච හැටි, ඥාති විතර්ක ඇති වෙච්ච හැටි තමන්ම හොඳින් පිරිසුදුව හඳුනගෙන තියෙනවා. ඒ නිසා ඉදිරියට යන්න පුළුවන්. මොකක්වත් කියන්නේ මගෙන් ලොකු සහයෝගයක් නැතිවත් ඉස්සරහට යන්න පුළුවන්. දිගට කරගෙන යන්න. දෙවෙනි ප්‍රශ්නය සක්මන. දරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගෙන් වසර කිහිපයකට ප්‍රථමව ලැබුණු කමඨහනකට අනුව නිදහසේ සක්මන් කරමි. දකුණු කකුල වම් කකුල පාදයක පොළවට බරවන ආකාරය, පොළවේ උණුසුම් සීතල බව, කකුල්වල මස්පිඩු චලනය වන ගතිය, තද ගතිය, ශරීරයේ දෙපසට යන ආකාරය මනාවට දකිමි. පරයන්කය ශරීරයේ සැහැල්ලු කොට වාඩි වෙමි. ඉන්පසුව වැඩියෙන් දැනෙන අරමුණේ සිත තබමි. බොහෝ විට ආශ්වාස ප්‍රාශ්වාසය ප්‍රකට වේ. තව සමහර විට පිම්බීම හැකිලිම ප්‍රකට වේ. ඊටාම කෙටි කාලයකින් සිත සමනය වේ. ඉන්පසු ශරීරයේ සියුම් චලනයක්, විශේෂයෙන්ම මුහුණේ චලනයක් දකිමි. ඒවා නොදිනී යන විට නැවත මූලික කර්මස්ථානයේ සිත තබමි. මෙලෙස චක්‍රාකාරයට භාවනා කරමි. වසර ගණනාවකට පෙර සිත දිහා බැලීමට ඔබ වහන්සේගෙන් කමඨහන් ලැබුණොත් භාවනාව අදපණවුණු බැවින් දැනට වසරක පමණ කාලයක භාවනාවේ නැවත යෙදුණෙමි. භාවනාවේ දියුණුවට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. ඔව් දැන් ඉතින් ආය අර කායනුපස්සනාවට බැසගත්තු බවක් තමයි ඉතින් කියවෙන්නේ. ඉතින් අත්දැකීම් තියෙන නිසා ඉතින් අර ඉස්සරහට ගන්න බැරි වෙන එකක් නැහැ කියලා හිතනවා. ඒ නිසා කායනුපස්සනාව දිගට කරගෙන යන්න පොඩි කාලයකින් අර අපරණ අත්දැකීම් ටික මතක් වෙලා ඉස්සරහට ඒවි. කායනුපස්සනාව තමයි ඉතින් අපිට පටන් ගන්න තියෙන තැන. ඒකෙන් දිගට කරගෙන යන්න. එතකොට ක්‍රමානුකූලව ඊළඟ පියවරට යාවි. එතකොට ඉතින් වැඩි කාලයක් නොගොස් ඒ චිත්තානුපස්සනාව මට්ටමකට උනත් එන්න පුළුවන් හැකියාවක් ලැබෙවි කියලා ඉතින් මම හිතනවා. දිගට කරගෙන යන්න. ස්වාමීන් වහන්සේ ඉදිරි අනිත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හරි. මේකෙන් ඉංග්‍රීසි මීඩියම් එකෙන් තියෙන ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. I do sitting vipassana meditation 1 hour every day and walking meditation too. Would like to report one of prominent experience which had happened last 5 to 6 days. When awake middle of night, I recognize sharp sensation all over body while still lying on bed, and then whole body feels like got into fire.
After feeling like a biting heat on outside and inside the body, I get sweating for some time even in the cold weather. This happens during daytime too, when some news from outside enter to mind. I keep looking at it for some time. I couldn't spend time keep looking at it as I have to move on with work. So it disappears and repeat time to time. Sometimes I test and can get it again and again. Actually, I can watch it happens when I'm mindfully watching, even when I ride bicycle, walking, standing, etc. Please let me know what is this situation. Is it a good milestone I'm passing, or do I have to change any of my practices? Everyone, Sarah. No, I think it's a kind of a natural sort of phenomena happening, and you should not try to suppress it, rather allow it to happen. So you have the mindfulness to recognize it, and you are not giving any wrong interpretation to it, and you are simply recognizing it as a kind of a natural phenomena. It's a kind of maybe a bodily phenomena, it may be connected with something past, doesn't matter. So it's a kind of a manifestation of some sort of an incident even maybe. And you properly recognize it, let it be and let it go. So this way we are allowing them to come and go, allowing them to come and then go through a kind of a natural death, natural cessation. So this is what we need to promote. So we are not rejecting any experience. In the Vipassana, we are not rejecting or suppressing any experience. Rather, we allow them to unfold. And we are mindful enough to recognize. And we are not giving any wrong interpretation. And we are not giving any, wrong value judgments. They are there. They are coming and they have the nature to go. They have the nature to come and they have the nature to go. Yeah, we can continue to the next. English medium Dear Bante, we have heard Bante mentioning many times that getting used to gobbling too much information is not good for a steady practice. Personally, I have experienced this during this Easter break while following the retreat. No Google News, Facebook feed, LinkedIn connections, tweets, Instagram posts, Apple News or stock exchange to follow. I have peace of mind to experience the relaxation and calmness stemming from the practice. Appreciate if Bante can elaborate this important point on limiting our news feeds with metta. Yeah, actually you have experienced it yourself, so I don't need to elaborate it. You yourself have experienced it very well clearly. So actually it's unnecessarily we are, kind of tormenting our mind. So it's maybe just getting a small update about today's event may be enough, but instead of that we are going for various sources and we are trying to torment the mind. We are trying to sort of make the mind really bothered about it. So ultimately we can't bear it even, and so many things are happening and most of them are really frustrating and unbearable, and ultimately we get depressed. So that is not healthy to our own sort of well-being. So therefore it's a must for us to maintain some sort of restrainment in our faculties. So that is where Buddha mentioned the restrainment of the faculties. Indriyesu guttadvaro hoti. So even though we have healthy faculties, eye, ear, nose, tongue, body, etc., still we should use them mindfully. We should use them carefully without agitating our mind. Yeah. Saminasa, එතනින් නවත්තන්න දාද ප්‍රශ්න තව ප්‍රශ්න දෙකක් ඉතුරු වෙලා තියෙනවා. දිග ප්‍රශ්නද? නෑ එච්චරම දිග නෑ සාමිනාස. හරි එහෙනම් අපි ඉවර කළා දාමු කමක් නෑ. The next one, Saminasa. Dear Venerable Sir, thank you for the explanation of the basis or the platform of developing enlightenment factors when one moves on from the foundation level of mindfulness. This is very rarely heard Dhamma and much valuable for the practitioners who have practiced fairly bit of mindfulness over years. During our practice, we have encountered numerous times how we get into sidetracks of observing many new phenomena
once we reach the all-in-one bleach state like a flux. Now, I understand that the deviation is because the mind does not want to associate this state and not because more observations will lead into more realization. Since Bhante explained that eventually we will come back to the same flux again, appreciate if Bhante can clarify this a bit again. Much merits and metta. No, I think, probably we can further explain on tomorrow as well in the Dhamma sermon. So this is a kind of a natural phenomena, kind of a natural evolvement happens in the practice. So we first start with clearly recognizing various phenomena, and we are understanding their behavior, their nature, and as a result, mind start to sort of disenchant onto their behavior, and mind start to let go, and kind of a dispassion going to arise. And so on that situation, we have to allow it to happen. We should not resist it. We should not forcefully make the mind to watch them. Rather, if mind is now not much interested about them and mind is finding its own kind of freedom, so that is the direction that we need to encourage. Yeah. The last one, Bhante. Dear Bhante, when are you planning to visit Australia next? It will be a blessing and a rare opportunity if we can organize a retreat here in Australia during next Easter break. Yeah, who knows? I don't know. Actually, it's quite unfortunate. Last year, Suranga and others have organized, and I was planning to visit in the first week of April or something, but because of the COVID, we have to cancel everything. Even the flight was booked and everything was paid, but we had to cancel it. So we never know actually. The things are very fragile and things are quite uncertain. So anyway, that is the way of life, and so we'll see. we'll keep a kind of open mind. So let's see how it's going to happen. Yeah. දෙලන් සානයි සාමිනන්සේ අදට ලැබිලා තියෙන ප්‍රශ්න එකමයි මම ආරි මහත්තයාට ආරාධනා කරනවා අද දවසේ වැඩසටහන අවසන් කරන්න. හොඳයි. අවසරයි සාන්නාංශ අද අපේ සතිය පුහුණු කිරීමේ වැඩමුළුවේ තුන්වෙනි දවසයි. අදත් ඔබ වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් කල්යාණ මිත්‍රත්වයේ ඔබ වහන්සේගේ වටිනා කාලය අප වෙනින් ගත කළා. අපිට මේ අපේ පුහුණු වැඩසටහනට අවශ්‍ය කරන ධර්ම දේශනාවේ අනුග්‍රහය වහන්සේ ලබා දුන්නා. ඊළඟට දැන් මේ අවස්ථාවේ සාකච්ඡාමය වශයෙන් අනුග්‍රහයක් ලබා දුන්නා. ඉතින් අද දිනේ අප විසින් රැස් කරගෙන ලද සීල පින් ඔබ වහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන නිසරණ වනවාසී සීල ස්වාමීන් වහන්සේලාටත් ඔබ වහන්සේලා මෙලොවට දායාද කළ පින්වත් මව්පියන්ටත් සාසනයට දායාද කළ සීල ආචාර්ය උපාධිධාරී වහන්සේලාට අනුමෝදන් වේ කියලා ප්‍රාර්ථනා කරනවා. වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුවත් කරගනිත්වා කියා වැඩමුළුවට සහභාගී වූ සීල දෙනා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අදත් සුපින් පරිදි අපි සීල දෙනාම දැන් එක්තාවතාජ ආදී ගාථා සජ්ජායනා කරමින් සතිය පුහුණු කිරීම සඳහා අපගත් උත්සාහය දැකබලා සතුටු වන පෙනෙන නොපෙනෙන සීල සත්ව කොටස් වලට අපවත් ශාසනය ආරක්ෂා කරන සීල දෙවිවරුන්ට අප වෙනුවෙන් මේ පරිලෝකීය සීලම නැහැ හිතුරුන්ට මේ සීල තුන් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං අබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං පරං.
ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සසර වසනතුරු නිවන් දකිනාතුරු අපෝ සසරට ඇද දමන අඥාන අසත්පුරුෂ අසුරක් අපට නොලැබේවා සසර ගමන කෙලවර කිරීම සඳහා අපට මඟ පෙන්වන සත්පුරුෂ කල්යාණ මිත්‍ර අසුරන් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු